අයිබෝන් දුන්නදී අදත් අපි ඔයගොල්ලෝ මොකට ඇවිල්ලා ඉන්නවා ඉංග්‍රීසි තාක්ෂණයේදී විදුලි ඒකකයේ ගොවිතැන පරිපතේ කියන පාඩම් එකකට අදාළව විශේෂ න්‍යායාත්මක සහ ප්‍රායෝගිකව වැදගත් වෙන කොටසක් ගැන කතා කරනවා. විශේෂයෙන් මේ වකවානුවේ මොකද හේතුව ඔයගොල්ලෝ දන්නවා විශේෂයෙන් ගෙවල් වල වයරින් කරනකොට දැන් අලුතෙන් වයරින් කරනකොට ඇම්පියර් 13 ගෙවෙනි පිටුවාන විතරයි ලංකාවට දැන් නිර්දේශිත වෙලා තියෙන්නේ. ඇම්පියර් 13 අතරස්තුම් කුරු ගෙවෙනි පිටුවාන. ඒකෙන්ද විශේෂයෙන් මේ සර්කිට් එක ගැන දැනගෙන ඉන්න එක වටිනවා. මොකද ප්‍රායෝගිකව ඔයගොල්ලන්ට එදිනෙදා ගෙදර දොරේ වැඩකට උනා උපයෝගී කරගන්න පුළුවන්. බහුලවම මේක දාන්නේ රින් සර්කිට් එක කිව්වම තමයි. සිංහලෙන් අපි හඳුන්වනවා වලේ පරිපතේ එහෙම නැත්නම් මුදු පරිපතේ කියලා. ඒතකොට විශේෂයෙන් රින් සර්කිට් එක විශේෂම කාරණා කීපයක් සුවිශේෂී කරුණු කීපයක් සලකලා බලලා තමයි ස්ථාපනය කරන්නේ. විදුලි ඉංජිනේරු ආයතනයේ පනෝපු රෙගුලාසිටි තියෙන විශේෂයෙන් රින් සර්කිට් එකකට. ඒතකොට මුලින්ම අපි එන්නේ රෙගුලාසිටි ගැන පොඩ්ඩක් කතා කරමු. මොකද හේතුව න්‍යායාත්මක විභාගය සඳහා ඔබට ඉතාම වැදගත් වෙන නිසා. එතකොට රින් සර්කිට් එක ගත්තාම ප්‍රධාන වශයෙන් අපි ස්ථාපනය කරන්නේ වර්ග මීටර 100කට අඩු කලාපයක් තුල. විශේෂයෙන් මේ කරුණ මතක තියාගන්න. න්‍යායාත්මක වශයෙන් ඉතාම වැදගත් වෙනවා. වර්ග මීටර 100කට අඩු කලාපයක් තුළ තමයි රින් සර්කිට් එක ස්ථාපනය කරන්නේ. අනිවාර්යෙන් කෙවෙනි පිටුවාන ඇම්පියර් 13 4.3 කුරු. දැන් අපි මෙතනින් පෙන්නුවා. මේ ඇම්පියර් 13 4.3 කුරු කෙවෙනි පිටුවාන විතරයි ස්ථාපනය කරන්නේ. වයර් එක තමයි ඔයගොල්ලන්ට මතකයි අපි කිව්වා වර්ග මීටර 2.5 මේ 7067 සිංගල් වයර් එක. එහෙම නැත්නම් ට්වින් වයර් එක පාවිච්චි කරන්න පුළුවන්. මේ දිත් වරහන පාවිච්චි කරන්න පුළුවන්. අනිවාර්යෙන් වර්ග මීටර 2.5 වෙන්න ඕනේ. 7067 වයර් එක. ඊළඟට සිංගිති පරිපත වෙන්නේ නේ. ඇම්පියර් 32ක සිංගිති පරිපත බිඳුවයන් තමයි භාවිතා වෙන්නේ. ඊට අමතරව විශේෂත්වය දැන් සාමාන්‍ය සර්කිට් එකක් ගත්තොත් අපි හිතමුකෝ මේ දැන් මේ ඇම්පියර් 15 භාග එකක් අපි වාර කරනවා. ඒතකොට සාමාන්‍යයෙන් වෙන්නේ ඇම්පියර් 16 MCB එකේ ඉඳලා සජීවී රැහැන මේ ගෙවෙන පිටුවාන දක්වා එනවා. එතනට ඇවිල්ලා එතනින් වයර් එක ඉවරයි ගෙවෙන පිටුවානේ සජීවී රැහැන උදාසීන රැහැන බිම්ගත රැහැන කියන වයර් තුනම එතනින් ඉවර වෙනවා. නතර වෙනවා. බල්බ් එකක් ගත්තත් එimhe බල්බ් එක ගාවට වයර් ටික ගියා එතනින් නතර වුණා. අපි කියනවා මේ සාමාන්‍ය සර්කිට් එක රේඩියන් සර්කිට් එකක් කියලා. රින් සර්කිට් එකක තියෙන විශේෂත්වය තමයි දැන් අපි ගත්තොත් මෙතන දැන් ගෙවෙන පිටුවාන දෙකක් තියෙනවා. අදාළ MCB එකේ ඉඳලා ඒ කියන්නේ රින් සර්කිට් එක යන ඇම්පියර් 32 සිංගිති පරිපත බින්දිනේ ඉඳලා සජීවී රැහැන ඇවිල්ලා පළවෙනි කෙවෙනි පිටුවානට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ ඒකෙන්ම ලූප් වෙලා ඒ කියන්නේ සජීවී රැහැන එතනින්ම ලූප් වෙලා ආපහු දෙවෙනි කෙවෙනි පිටුවානට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා එතනින් නතර වෙන්නේ නැහැ. ආපහු වෙනවා වයර් එකක් MCB එක දක්වා. එතකොට ගත්තොත් එන්නේ ආරම්භයේ ඉඳලා ගත්තොත් එන්නේ MCB එකෙන් පටන් ගන්නවා පළවෙනි කෙවෙනි පිටුවානට යනවා දෙවෙනි එකට යනවා. එතනින් නතර වෙන්නේ ආපහු ඉඳපු තැන පටන් ගන්න තැන MCB එක ගාවට වෙනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා නිකන් මුද්දක් වගේ සම්බන්ධ වෙලා තියෙනවා. ඒකින් තමයි අපි රින් සර්කිට් එක කියන්නේ වලය පරිපතේ කියලා හඳුන්වන්නේ. එතකොට සජීවී රැහැන, උදාසීන රැහැන සහ බිම්ගත රැහැන කියන රැහැන් තුනම වලයාකාරය මුදුවක් ආකාරයට සම්බන්ධ වෙනවා. ඒකයි මේ පරිපතේ තියෙන විශේෂත්වය. ලොකු ධාරාවක් ගෙනියන්න පුළුවන්. ඒතර වර්ග මීටර 100කට අඩු කලාපයක් තුළ ඕනෑම දෙවෙනි පිටුවාන සංඛ්‍යාවක් සම්බන්ධ කරගන්න පුළුවන්. තමුන්ගේ සැපීමේ තියෙන උපරිම ධාරාවට අනුරූපව. විශේෂයෙන් ගොඩාක්ම භාවිතා වෙනවා මේ සර්කිට් ඔයගලන්ට බලන්න පුළුවන්. ඔයගලන්ගේ පාසලේ තියෙන පරිගණක විද්‍යාගාර ගොඩාක් වෙලාවට රින් සර්කිට් වලට තමයි වයරින් කරන්නේ. මොකද හේතුව සාමාන්‍යයෙන් විදුලි ඉංජිනේරු ආයතනයේ රෙගුලාසිය තමයි ඇම්පියර් 13 කෙවෙනි පරිපතයක් ස්ථාපනය කරනවා. කෙවෙනි සහිත උප පරිපතයක් ස්ථාපනය කරනවා නම් එක MCB එකට එක කෙවෙනි. එතකොට සාමාන්‍යයෙන් පරිගණක 50ක් තිබුණොත් තාම මේ ඇම්පියර් 13 කෙවෙනි පිටුවාන 100ක් ඕනේ. එතකොට MCBත් අපිට 100ක් දාන්න වෙනවා. නැත්නම් ප්‍රායෝගිකව වැඩේ කරන්න බෑ. ඒ වෙනුවට කරන්නේ මොකද්ද? කෙවෙනි පිටුවාන ගන්න ධාරාව අනුව බෙදලා රින් සර්කිට් දෙකක් හෝ තුනක්. එතකොට යන්නේ ඇම්පියර් 32 MCB 3යි. ඒ විදිහට ස්ථාපනය කරනවා. වයර් වලට පොඩ්ඩක් වැඩිපුර ගියාට ලොකු ධාරාවක් ගන්න පුළුවන්. අනිත් එක තමයි බිඳ වැටීම් පැත්තෙන් නඩත්තු පැත්තෙන් බොහොම අවමයි නඩත්තු සීමාව අවමයි නඩත්තු කරන්න අවස්ථාවමයි. ඒකින්ද භාවිතා කරන්න පහසුයි. හරි. අපි එතකොට ස්ථාපනය කරන්න යන මේ රින් සර්කිට් එකත් සාමාන්‍යයෙන් ඉස්සෙල්ලා ඉඳලාම ආපු ප්‍රායෝගික පරීක්ෂණයක්. සාමාන්‍යයෙන් මුල ඉඳලාම ආපු ප්‍රායෝගික පරීක්ෂණයක්. හැබැයි 75ක් විතර දරුවෝ වරද්දන සර්කිට් එකක්.
හේතුව තමයි අර අපි කතා කරපු රෙගුලාසිටි එක මතක නැති එක. එහෙම නැත්නම් සමහර වෙලාවට කෙවෙනි පිටුවාන දෙක වයර් කරනවා, වයර් කරලා අමතක වෙනවා. ආපහු ආරම්භක ස්ථානයට, ඒ කියන්නේ රින් එකක් වගේ ආපහු වයර් ටික සම්බන්ධ කරන්න. එතකොට ලකුණු උපරිමයෙන් ගන්න බැරි වෙනවා. දැන් අදත් ඔයගලන්ට පේනවා අපේ මේ ආදර්ශ පුවරුව තියෙනවා, ඊට පස්සේ අවශ්‍ය උපාංග ටික තියෙනවා, ආගම ටික තියෙනවා, මේ පැත්තේ වයර් ටික තියෙනවා. එතකොට සාමාන්‍ය විභාගෙදිත් මේ වගේමයි. ඔයගලන්ට පේනවා මෙතන කෙවෙනි පිටුවාන හතරක් දීලා තියෙනවා. කෙවෙනි පිටුවාන හතරක් තියෙනවා ප්‍රධාන වශයෙන්. බැලුවොත් ඔයගලන්ට පේනවා ඇම්පියර් 15 දෙකක්, ඇම්පියර් 13 දෙකක්. එතකොට කෙවෙනි පිටුවාන දෙකකට මුදු පරිපථයක් ස්ථාපනය කරන්න කියලා තමයි ඉන්නේ. ගොඩක් වෙලාවට කෙවෙනි පිටුවාන දෙකක් මොකද පැය භාගයක් ඇතුළත කරන්න ඕන නිසා. එතකොට කෙවෙනි පිටුවාන දෙකක් ගන්න කිව්වහම කෙවෙනි පිටුවාන හතරක් තියලා තියෙනවා ඇම්පියර් 15 සහ 13 කියන වර්ග දෙකෙන්. එතකොට ඔයගොල්ලෝ හරියටම රෙගුලාසිය අනුව තෝරනවාද කියන එක බලන්න මේ ඇම්පියර් 13 කෙවෙනි පිටුවාන. එතකොට මම කෙවෙනි පිටුවාන දෙක තෝරගන්නවා. ඇම්පියර් 13 අනිවාර්යෙන් මම තෝරන්න ඕනේ. මොකද හේතුව මේ ඇම්පියර් 15 රින් සර්කිට් එකකට අපි පාවිච්චි කරන්නේ නෑ. ඒකෙන් තමයි මම ඇම්පියර් 15 දෙක මේ ඉස්සරහින් තියාගත්තා මට භාවිතා වෙන්නේ නැති හින්දා. එතකොට මගේ පළවෙනි කෙවෙනි පිටුවාන මෙතන. සොකට් අවුට්ලට් 1 එක මෙතනට, සොකට් අවුට්ලට් 2 එක මෙතනට ස්ථාපනය කරන්න කියලා තමයි පේපර් එකේ තියෙන්නේ. එතකොට ඔන්න සොකට් අවුට්ලට් දෙක තෝරගත්තා. ඊට පස්සේ කෙලිම වයර් ටික තෝරගන්න ඕනේ. කෙවෙනි පිටුවානක් ඉන්න සජීවී රැහන, උදාසීන රැහන, බිම්ගත රැහන. රැහන් තුනම අවශ්‍යයි. ඊට පස්සේ අනිවාර්යයෙන් වර්ග මිලිමීටර් 2.5 වයර් 2.5 වයර් තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. ඒකෙන්ද මම මෙතනින් තෝරගන්න කලින් වයර් කැලි කීයක් ඕනේද කියලා බලන්න. සජීවී රැහනෙන් ගත්තොත් ඇම්පියර් 32 සිඟිති පරිපථ බිඳිනේ ඉඳලා පළවෙනි කෙවෙනි පිටුවානට 1යි, එක සජීවී රැහන් කැලක් බේස් වයර් කැලි 1යි. ඊට පස්සේ පළවෙනි කෙවෙනි පිටුවානේ සජීවී අග්‍රයේ ඉඳලා දෙවෙනි කෙවෙනි පිටුවානේ සජීවී අග්‍රයට ඔන්න බේස් වයර් කැලි 2යි. ඊට පස්සේ දෙවෙනි කෙවෙනි පිටුවානේ සජීවී අග්‍රයේ ඉඳලා ආපහු MCB එක දක්වා. මොකද අර රින් එකක් යන්න ඕනේ. සම්පූර්ණ චක්‍රයක් යන්න ඕනේ. ආපහු රිටර්න් වෙන්න බේස් වයර් කැලි 1යි. එතකොට බේස් වයර් කැලි 3ක් ඕනි. ඒ වගේම උදාසීන වයර් නියුට්‍රල් වයර් කැලි 3ක් ඕනි. බිම්ගත වයර් 3ක් ඕනි. එතකොට ඔක්කොම වයර් 3 ගානේ 2.5 වලින් තමයි ගන්න තියෙන්නේ. මම මෙතනින් තෝරා ගන්නවා. එතකොට ඔන්න නියුට්‍රල් කැලි 3යි. මෙතන තියෙනවා ඔයගොල්ලන්ට පේනවා නියුට්‍රල් කැලි 3යි, බේස් කැලි 2යි තව එකක් ඕන. ඊට පස්සේ අර්ත් වයර් කැලි 3ක් ගත්තා. දැන් මුලින් ඔයගොල්ලන්ට ටිකක් මේක නුහුරු වෙන නිසා මම මෙතන නිකන් මේ සර්කිට් එක වයර් වෙන විදිහට තියලා පෙන්නනවා. මේ දෙක මම පැත්තකින් තියෙන වයර් ටික අදින්න නැතුව මම නිකන් තියලා පෙන්නන්නම්. සජීවී රැහනේ තියලා පෙන්නන්නම්. එතකොට ඔයගොල්ලන්ට යන ක්‍රමවේදය හිතාගත්ත හැකියි. දැන් ඔන්න මගේ පළවෙනි කෙවෙනි පිටුවාන, මෙයා දෙවෙනිය. මෙතන MCQ box එක තියෙනවා. එතකොට මේ බේස් වයර් එක, පළවෙනි බේස් වයර් එක මම අරගෙන කරන්නේ. මෙතන ඇම්පියර් 32 කියන MCB එක. මෙතන ධාරාවම බලාගත්ත එකේ අපි සමීපචාරකයකට පස්සේ යනවා ප්‍රැක්ටිකල් එක කරන අතරේ. එතකොට ඇම්පියර් 32 කියන MCB එකේ ඉඳලා පළවෙනි කෙවෙනි පිටුවානට මේ විදිහට වයර් එක එනවා. මේ පැත්තෙන් සම්බන්ධ වෙනවා. මොන මෙතනට ආව පළවෙනි වයර්. ඊට පස්සේ පළවෙනි ප්ලග් එකේ බේස් එකේ ඉඳලා දෙවෙනි ප්ලග් එකටත් ඔන්න මෙතනට වයර් එකක් එනවා අප්පා. දැන් ඔයගලන්ට පේනවා මෙතනින් MCB එකෙන් ආව පළවෙනි ප්ලග් එකට. එතනින්ම ලූප් වුණා. මෙතන ඉඳලා මේ රවුම ඇවිල්ලා මේ විදිහට පළවෙනි ප්ලග් එකට ආවා. ඊට පස්සේ එතනින් දෙවෙනි ප්ලග් එකට ආවා. සාමාන්‍ය රේඩියන් සර්කිට් එකක් ගහුවා නම් ඔතනින් ඉවරයි. හැබැයි අපි රින් සර්කිට් එකක් ගහන්නේ ඒකෙන් මොකද කරන්නේ? දෙවෙනි එකේ ඉඳලා ආපහු මොකද කරන්නේ? MCB එක ගක්වා ආපහු එකක් එනවා. සජීවී රැහනක් එනවා. දැන් ඕගොල්ලන්ට පේනවා මේ සම්පූර්ණ චක්‍රයක් තියෙන චක්‍රාකාරව රින් එකක් වගේ තමයි වයර් එක ගමන් කරන්නේ. ඒකින් තමයි රින් සර්කිට් එක කියන්නේ. හැබැයි ඉතින් විශේෂත්වයක් තියෙනවා මේක මේ කන්ඩියුට් බට ඇතුළේ. දැන් බාහිරින් මෙහෙම තියලා බැලුවම ඔයගොල්ලන්ට පේනවා රින් එකක්. කන්ඩියුට් බට ඇතුළේ යනකොට වෙන්නේ ඔක රින් එකක් විදිහට අපිට නොපෙනුනාට අපි වයර් කරන්න ඕනේ. සම්පූර්ණ රින් එකක් වගේ වෙන්නේ. පැහැදිලි ඇති? දැන් අපි ඉක්මනින් වයර් ටික දාගමු. එතකොට මම පළවෙනි බේස් වයර් එක දාගන්න. ඇම්පියර් 32 MCB එකේ ඉඳලා
මෙතන මගේ පළවෙනි කෙවෙනි පිටුවාන තියෙන තැනට පළවෙනි පේස් වයර් එක මම දාගත්තා මේ විදිහට. ඊට පස්සේ ඒකේ ඉඳලා ආපහු දෙවෙනි සොකට් අවුට්ලට් එක පේස් වයර් එකක් දාගන්න. ඔයගොල්ලන්ට පේනවා බේස් වයර් කැලි දෙකක් දැන් දැම්මා. දැන් ඒතකොට බේස් එක MCB එකකින් පටන් ගත්තා. පළවෙනි ෂොකට් අවුට්ලට් එකට ආවා. එතනින් ලූප් වුණා. ලූප් වෙලා දෙවෙනි ෂොකට් අවුට්ලට් එකට ගියා. සාමාන්‍ය අපි රේඩියල් සර්කිට් එකක් ගහුවා නම් මෙතනින් ඉවරයි. සම්මත ප්‍රමිතිය හැබැයි ගෙන් පිටවන දෙකක් බෑ ඇම්පියර් 13 පාවිච්චි කරන්න. නිකමට අපි සර්කිට් එකක් ගහුවා නම් සාමාන්‍ය මෙතනින් මේ බේස් වයර් එක ඉවර වෙනවා. රින් සර්කිට් එකක් ගහන ඉඳ මට මෙතනින් ඉවර කරන්න බෑ හේතුව තමයි මෙතන ඉඳලා ආපහු MCB එක දක්වා තවත් බේස් වයර් කෑල්ලක් එන්න ඕනේ. මොන බේස් වයර් කෑල්ල තුනම දාගත්තා. ඒ විදිහම නියුට්‍රල් වයර් කෑල්ල තුනක් දාගන්න. පළවෙනි නියුට්‍රල් කෑල්ල මම දැම්මා නියුට්‍රල් ලින්ක් එකට. මේ වර්ණ තියෙන හින්දා මේ ඉන්සුලේෂන් වල වර්ණ පේන හින්දා අපිට ගැටලුවක් නැහැ. නියුට්‍රල් ලින්ක් එකේ ඉඳලා පළවෙනි ප්ලග් එකට පළවෙනි ෂොකට් අවුට්ලට් එක මම දාගත්තා නියුට්‍රල් එක. ඊට පස්සේ එතන ඉඳලා ආයෙ ලූප් වෙනවා. දෙවෙනි ෂොකට් අවුට්ලට් එක. ඊට පස්සේ දෙවෙනි එකේ ඉඳලා කෙලිම ආපහු මගේ නියුට්‍රල් ලින්ක් එක දක්වා වයර් එක රිටර්න් වෙනවා. මේ සර්කිට් එක නිසා මේන් වයර් රින්ග් වලකට සාමාන්‍යයෙන් මේ කම්පියුටර් ඇතුලේ ටිකක් යම් අපහසුවකටපත් වෙයි. ගොඩක් වෙලාවට මේ ආදර්ශ පූර්ව හදාන්නේ අපි අඟල කම්පියුටර් එක දාලා. ඒකින්ද ගොඩක් වයර් ගියා කියලා ඔයගොල්ලන් ලොකු අපහසුතාවකටපත් වෙන්නේ නැහැ. ප්‍රැක්ටිකල් එකේදී කලබල වෙන්නේ නැතුව ටිකක් ඉවසීමෙන් අත ඉක්මන් කරගත්තොත් ලොකු අපහසුවකින් තොරව මේ දේවල් අවසන් කරගන්න පුළුවන්. දැන් මේ විදිහට නියුට්‍රල් වයර් කෑලි දෙකක් එතකොට නියුට්‍රල් ලින්ක් එකට ඇවිල්ලා තියෙනවා පටන් ගන්න තැනට. බේස් වයර් කෑලි දෙකක් ඇවිල්ලා තියෙනවා. ඔය විදිහටම එර්ත් එකත් මම සම්බන්ධ කරගන්නවා. සාමාන්‍යයෙන් එර්ත් වයර් එක අපිට අවශ්‍ය නැ රේඩියන් සර්කිට් එකක් වගේ දෙවෙනි ෂොකට් අවුට්ලට් එක ගාවින්. ඒ කියන්නේ මෙතන එර්ත් ලින්ක් එකේ ඉඳලා පළවෙනි එකට ආවා. පළවෙනි එකේ ඉඳලා දෙවෙනි ෂොකට් අවුට්ලට් එකට ගිහිල්ලා නතර කරන්න පුළුවන්. ඒත් වටිනවා රින් සර්කිට් එකකදී එර්ත් එකක්.
සාමාන්‍ය අර සාමාන්‍ය නියුට්‍රල් පේස් සජීවී සහ උදාසීන වයර් දානවා වගේම ඒත් එකක් සම්පූර්ණ රින් එකක් වගේ රවුම ගිහිල්ලා එන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ඒකින්ද ඒ විදිහට මුහුරු වෙන්නේ එතකොට පහසුයි. එහෙම දැම්මා කියලා වැරද්දක් නැහැ. හේතුව තමයි වාසියක් නිසා. මොකද ඒත් එක එතකොට පරිපතේට මේ වටෙන්ම සම්බන්ධ වෙන නිසා. මම ලින්ක් එකකුත් දාගත්තා මෙතනින්. පළවෙනි ෂොකට් අවුට්ලට් එකට ඒත් එක දැම්මා. දැන් පළවෙනි එකේ ඉඳලා දෙවෙනි එක. සාමාන්‍ය මෙතනින් නවත්තන්නත් පුළුවන් අත් එක. සාමාන්‍ය ක්‍රමවේදය අනුව ඒත් හොඳයි ගොඩාක් දුරට. අත් එකක් ලින්ක් එකේ දාන්න පුළුවන් නම් ඒක මම තුන්වෙනි අත් වයර් කැලලක් දානවා. මේ අවසාන කෙවෙනි පිටුව අනේ කියන්නේ දෙවෙනි ෂොකට් අවුට්ලට් එකේ ඉඳලා ආපහු අත් ලින්ක් එක දක්වා. දැන් වයර් රින් කරනකොට ගැටලු තියෙනවා. වයර් මේ කන්ඩියුටර් ඇතුලේ දාන්න අපහසු වෙනවා ගොඩක් වෙලාවට. අතින් ඇදලා ගන්න ගියාම ගොඩක් ගැටලු. ඉතින් කලබල නොවි උල්ලඩුව පාවිච්චි කරන්න. මේ උල්ලඩුවෙන් වයර් වලට හානියක් නොවි, ඉන්සුලේෂන් වලට හානියක් නොවි ඔයගලන්ට පහසුවෙන් මේ වයර් මේ බට ඇතුලෙන් ඇදලා ගන්න පුළුවන්. අත් එකක් දාගත්තා ලින්ක් එකට. දැන් එතකොට ඔයගලන්ට පේනවා වර්ග මිලිමීටර් 2.5 2.5 වයර් වලින් පේස් කෑලි දෙකක් මෙතනට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ කරන්ට් එක අරගෙන ගියේ පේස් එකයි ආපස්සට අවසානයේ අතර වෙච්ච තැන ඉඳලා මෙතනට ආපු පේස් එකයි නියුට්‍රල් කෑලි දෙකයි එර්ත් කෑලි දෙකයි දැන් ඉක්මනින් සම්බන්ධ කරන්න යනවා. මම මුලින් පටන් ගන්නවා MCB box එක පැත්තේ. මෙතනදී විශේෂයෙන් වර්ණ ගැන සැලකිලිමත් වෙන්න. සජීවී රැහන් දුමුරු වර්ණයේ ඉන්සුලේෂන් එක, උදාසීන රැහන් ඉන්සුලේෂන් එක නිල් පාට වර්ණය. ඒත් ගැටලුවක් නැහැ, අඳුන ගන්න පුළුවන් කොළ පාට වර්ණය නිසා. මම මුලින්ම කරන්නේ එර්ත් ලින්ක් එක දා ගන්න. මට පහසු වෙන්නේ. ඔයගලන්ට ගොඩක් වෙලාවට එර්ත් ලින්ක් එක හඳුනා ගන්න පුළුවන් අපි ක්‍රමවේද කිව්වා. මේ කනෙක්ටර් බාර් දෙකෙන් ටර්මිනල් අඩු එක තමයි හැම වෙලේම අපි එර්ත් එක විදිහට පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් ප්‍රැක්ටිකල් එකේදී නම් එකම ටර්මිනල් ගානක් තිබ්බොත් එහෙම අපි කරන්නේ එක කනෙක්ටර් බාර් එකකට එර්ත් වයර් කෑල්ල සම්බන්ධ කරලා තියෙනවා. ඒකට ඔයගොල්ලෝ දැනගන්න ඕනි. ඒක තමයි එර්ත් ලින්ක් එක කියන්නේ. දැන් මෙතන ඔන්න එර්ත් වයර් දෙක සම්බන්ධ කරගත්තා එකම ලින්ක් එකේ කනෙක්ටර් දෙකකට. ඒකට ගැටලුවක් නැහැ. එකම කනෙක්ටර් එකට දාන්න ඕනි කියලා නීතියක් නැහැ. මොකද හේතුව මේ සම්පූර්ණ ලින්ක් එක එකක් පොදුවේ තියෙන හින්දා. ඊට පස්සේ ඇම්පියර් 32 MCB එක C32 සම්මතය තමයි ඇම්පියර් 32ක සිඟිති පරිපත බිඳිනයක් වලේ පරිපතයට භාවිතා වෙන්න ඕනේ. ඒකට මෙතනින් අපි උන්න තේරුවා ඇම්පියර් 32. එයාට මම සම්බන්ධ කරනවා මෙතන මේ පේස් වයර් දෙකම. මතක ඇතුව වයර් දෙකම සම්බන්ධ කරන්න. එකක් සම්බන්ධ කළා මේ විදිහට. අනිකත් ඒ කනෙක්ටරේටම දාලා මේ විදිහට තද වෙන්න හොඳට සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ නියුට්‍රල් වයර් එක. මෙතන නියුට්‍රල් ලින්ක් එකට
නියුට්‍රල් වයර් එක නියුට්‍රල් ලින්ක් එකට දැම්මා. ඔන්න MCB box එක පැත්ත වැඩ ටික ඉවරයි. නියුට්‍රල් ලින්ක් එකට වයර් දෙකක් කනෙක්ට් කළා. ඇත් ලින්ක් එකට වයර් දෙකක්. ඇම්පියර් 32 MCB එකට වයර් දෙකක්, බේස් වයර් දෙකක් කනෙක්ට් වුණා. දැන් ඉක්මනින් තියෙන්නේ අපිට කෙවෙනි පිටුවාන දෙක සම්බන්ධ කරන්න. ඒතකොට විශේෂයෙන් ඔයගොල්ලන් මේ ස්විච් එක අවශ්‍ය වෙන්නේ නැහැ. ස්විච් එක අපි අයින් කරලා තියෙන ප්‍රැක්ටිකල් එකේ. ස්විච් එක ගන්න එපා. තිබුණත් ඒවා ගලවලා පැත්තකින් තියලා තියන්න. අපහු පස්සේ භාවිතයට ගන්න පුළුවන් නිසා. මුලින්ම මම අත් එකෙන් පටන් ගන්නවා. සාමාන්‍යයෙන් මේ වයර් සම්බන්ධ කරනකොට මේක ගොඩාක් ලොකුටම අඹරන්න යන්න එපා. මොකද සර්කිට් එකක් දැන් ඔයගොල්ලන්ගේ ප්‍රැක්ටිකල් එකේ අපි සර්කිට් එක කරන්නේ ගොඩක් වෙලාවට ගලවන්න බලාගෙන. එහෙම නැතුව ස්ථාවරවම අර අපි කියන්නේ ගෙදර සර්කිට් එකක් හදනවා නම් එතකොට ගලවන්න බලාගෙන නෙමෙයි. ඒ වගේ වෙලාවට හොඳට අඹරලා සම්බන්ධ කරන්න. මේ ප්‍රැක්ටිකල් එකේදී මේ කනෙක්ටර් වලින් වයර් ගැලවෙන්නේ නැති වෙන සම්බන්ධ කළා නම් ඇති. මේ ටර්මිනල් ලයින බුරුල් කරගන්න සාමාන්‍ය බුරුල් කරනකොට ළමයින්ට එන ගැටලු තමයි ඔක්කොම මුළු ඇණේම ගලවලා එළියට ගන්නවා. එහෙම කරන්න එපා. එතකොට අමතර කාලයක් ඔයගලන්ට වැය වෙනවා. මේ අක්‍ර හඳුනා ගැනීම අපි කිව්වා ඒකින්ද මම දැන් මෙතන අක්‍ර හඳුනා ගැනීම ගැන කතා කරන්නේ. ඔන්න අත් වයර් දෙකම මේ විදිහට සම්බන්ධ කළා. ඔන්න දැන් තද කර ගන්න. තද කළා අත් වයර් දෙක. ඊට පස්සේ නියුට්‍රල් වයර් දෙකක් තියෙනවා. හැම වෙලේම වයර් යුගලයක් තියෙනවා. නියුට්‍රල් වයර් දෙකක් මේ විදිහට කනෙක්ටරේට සම්බන්ධ කරගන්න. ගාවට පේස් වයර් සාමාන්‍ය මේ වයර් දෙකක් වෙන තැන්වල ටිකක් සැලකිලිමත් වෙන්න. මොකද හේතුව හරියටම වයර් දෙක අහුවෙන්න තද වුණ නැත්නම් ගොඩක් වෙලාවට වෙන්නේ ගැලවිලා යන්න බලනවා. මේ වයර් සම්බන්ධ කරගෙන තමයි ටිකක් වෙලාව යන්නේ. වයර් එකේ ප්‍රමාණයත් එක්ක කලබල නැතුව අපිට හේතුව බය භාගික කාලයක් ලැබෙනවා. සාමාන්‍ය මේ ප්‍රායෝගික පරීක්ෂණ වලට ලැබෙන මේ පරිපත ගොඩක් වෙලාවට බය භාගයක් කියවට විනාඩි හොඳටම පරිපූර්ණ කෙනෙක්ට විනාඩි 5ක් සාමාන්‍ය විනාඩි 10ක් උපරිමයේ විනාඩි 15ක් ඇතුළත කරලා අවසන් කරන්න පුළුවන්. හරි. ඔන්න පළවෙනි කවිලි පිටුවනට අපි වයර් ටික සම්බන්ධ කරලා ඉවරයි. ඔයගලන්ට පේනවා එර්ත් වයර් දෙකක් සම්බන්ධ වුණා. නියුට්‍රල් වයර් දෙකක් සම්බන්ධ වුණා. බේස් වයර් දෙකක් සම්බන්ධ වුණා. MCB එකේ ඉඳලා ආපු බේස් වයර් එක මේ කවිලි පිටුවනට සම්බන්ධ වෙලා එතන ඉඳලා ආපහු දෙවෙනි එකට ගියා. එතන ඉඳලා ආපහු MCB එක දක්වා සම්බන්ධ වෙනවා. දැන් මම මෙතනටත් එනවා. මෙතනත් ඔයගලන්ට පේනවා. එර්ත් වයර් දෙකක්, බේස් වයර් දෙකක්, නියුට්‍රල් වයර් දෙකක් විදිහට සම්බන්ධ වෙනවා.
මේකත් මම ටර්මිනල් ඇන්ටික් ගාලා බුරුල් කරගන්න. මම බුරුල් කරනකොට බලන්න මේ ටර්මිනල් එකේ ඔයගලන්ට පේනවා මේ සම්පූර්ණම ඇනේ එළියට මෙනකන් අපි ගරවලා ගන්නෙ නෑ කිසි මේක. එහෙම ගන්නත් එපා මොකද හේතුව ඔයගලන් ලොකු කාලයක් වැය කරන්න වෙයි ආපහු යන්නේ ටර්මිනල් එකට දාගන්න. ඒකෙන් 90ක් විතර ඇනේ බුරුල් කරලා නතර කරගන්න. මේකත් මම සම්බන්ධ කරගන්න. මුලින්ම අත්හැර කැලේ. මේ විදිහට මම නියුට්‍රල් වයර් දෙක තද කරගන්නවා. මේ අඬුවකින් අල්ලගත්තාම පහසුයි ඔයගොල්ලන්ට. ප්‍රැක්ටිකල් එකේදී සාමාන්‍යයෙන් තනියෙන් මේ දේවල් හුරු වෙන්න ඕනේ. විභාගයටත් එදිනදා ජීවිතේදීත්. මොකද ගොඩක් වෙලාවට තව කෙනෙක් උපකාර කර ගන්නවට වඩා අපිට මේ දේවල් තනියම කරගන්න පහසු වෙයි. නියුට්‍රල් වයර් දෙක හරිස්. ඊට පස්සේ මම මේ පැත්තෙන් බේස් වයර් දෙකත් සම්බන්ධ කරගන්නවා. මේ විදිහට සද කරගන්න. ඔයගොල්ලන්ට පේනවද? earth wire දෙකක් සම්බන්ධ වුණා මෙතනට. base wire කෑලි දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. neutral wire කෑලි දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. දැන් ඔන්න සර්කිට් එකේ වැඩ කටයුතු ටික අවසానයි රින් සර්කිට් එක. අපෝ අපි බැලුවොත් ඇම්පියර් 32 MCB එකේ ඉඳලා වර්ග මිලිමීටර් 2 බේස් වයර් එක මෙතනින් පටන් ගත්තා. මෙතනින් ඉඳලා ආව පළවෙනි ෂොකට් අවුට්ලට් එකට. ඒකෙන්ම ආපහු ලූප් වුණා දෙවෙනි එකට. එතනින්ම ආපහු MCB එක දක්වාම වයර් ටික ගියා. ඒ විදිහට නියුට්‍රල් බේස් අත්තින වයර් තුනම සම්බන්ධ කරගත්තා. ඊළඟට අපි බලන්නේ විදුලි සැපයුම සම්බන්ධ කරන්න. විදුලි සැපයුම මේ විදිහට අපි සම්බන්ධ කරගත්තා. එතකොට මේ MCB එක හරහා සජීවී රැහැන සැපයුම එනවා. අපිට බලාගත්ත හැකි සැපයුම සම්බන්ධ වුණාද කියලා මේ ඉන්ඩිකේටරයක් තියෙන කෙවෙනි පිටුවානක් තියෙන හින්දා. ඔයගලන්ට පේනවා ස්විච් එක දැම්මාම ඉන්ඩිකේටර් එක පත් වෙනවා. ඒ කියන්නේ අපිට බලන්න දෙයක් නැහැ. සැපයුම සම්බන්ධයි. වැඩි හොඳට අපි බලමු ටෙස්ටර් එකක් පාවිච්චි කරලා. දැන් ඔයගලන්ට පේනවා ටෙස්ටර් එක පත්තු වෙනවා. ඒ කියන්නේ මේ පළවෙනි කෙවෙනි පිටුවානට සැපයුම සම්බන්ධයි. දෙවෙනි එකෙත් අපි බලමු. දෙවෙනි එකෙත් ඔයගලන්ට පේනවා ටෙස්ටර් එක මේ විදිහට පත් වෙනවා. ස්විච් එක දැම්මාම ඒ කියන්නේ සැපයුම සම්බන්ධයි. ඊගාට අපිට බැලුව හැකි මේ ඉන්ඩිකේටර් දිහා බලාගෙන ඉඳියෝ. මෙතන ඇම්පියර් 32 කියන මේ MCB එක මම ඕෆ් කරනකොට ඔයගලන්ට පේනවා ඉන්ඩිකේටරේ නිවිලා යනවා. ඔන්න මම අප ඕන් කළා. දැන් ඔයගලන්ට පේනවා ඉන්ඩිකේටරේ පත් වෙනවා. ඊට පස්සේ MCB එක ඕෆ් කරපු ගමන් ඉන්ඩිකේටරේ නිවෙනවා. ඒ කියන්නේ මේ MCB එක හරහා පරිපතෙන් ලැබෙන සජීවී සැපයුම විසන්ධි වෙනවා. එතකොට අද අපි කතා කළේ විශේෂයෙන් මේ රින් සර්කිට් එක ගැන ප්‍රායෝගික ජීවිතයක ඉතාම වැදගත් වේවි. මොකද අර මම මුලින්ම මතක් කළා දැන් විදුලි සැපයීම සඳහා ගෘහස්ත විදුලි සැපයීම සඳහා ඇම්පියර් 13 මේ 4.3 කූරු කෙවෙනි පිටුවාන පමණයි භාවිතා කරන්න අවස්ථාව තියෙන. ඒකින්ද මේක ගොඩක් වෙලාවට ගෙදර හයි කරන්න එනවා. ඉතින් ඒ වගේ තැනකට කෙවෙනි පිටුවාන ගණනාවක් හයි කරනවා නම් ගොඩක් වෙලාවට රින් සර්කිට් එකක් අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් ඒ කිව්ව විදියට වර්ග මිලිමීටර 2 වයර් පාවිච්චි කරලා මේ නිවැරදි ඇම්පියර් 13 කෙවෙනි පිටුවාන තෝරාගෙන නිවැරදි සිඟිති පරිපත බිඳිනේ නිවැරදි රැහන් වර්ණ යොදාගෙන
අර රින් එකක ආකාරයට රේඩියන් සර්කිට් එකක් විදිහට නැතුව රින් එකක ආකාරයට සම්බන්ධ කළා නම් උපරිම ලකුණ විභාගයේදී ප්‍රායෝගික පරීක්ෂණය සඳහා ඔබට උපයා ගන්න පුළුවන්. ඉතින් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙයි. අදට අපි ඔබෙන් සමුගෙන යනවා. ඉදිරියේදී හම්බ වෙන බලාපොරොත්තු ඇති.